මේ මොහොතේ ඔබ දැස් පියාගෙන ඔබේ සිත නිහඬ කරගෙන සංසුන් මනසකින් යුක්තව පොසොන් කියන්නේ කුමක්ද කියලා කල්පනා කරන්න. මට කවුරු සම්මුති අර්ථයක් නම් සම්මුති අර්ථයක් ගැන කතා කරන්න එපා. මට අවශ්‍ය විදර්ශනා නුවණින් පොසොන් දවස කමටහනක් කරගත්ත අය බවට පත් කරගන්න. මම හිතන්නේ මෙතන අපේ අලුතින්ම සම්බන්ධ වුණු අය හිටියොත් එහෙම ඒ අයට කොහොමද මේ කමටහනක් වඩන්නේ, කොහොමද මේ තුල ධර්මය දකින්නේ කියන කාරණයක් අවබෝධ වෙවි. එසේනම් ඔබ මේ මොහොතේ සැහැල්ලු සුළං පාරක් ඇතුළු වෙනවා, සැහැල්ලු සුළං පාරක් පිට වෙනවා. ඊටාම සැහැල්ලුවෙන් යුක්තව ඇතුළු වෙන සුළං පාරක් පිට වී යන සුළං පාරක් දෙස ඔබ සිහියෙන් නුවණින් යුක්තව බලා සිටින්න. විශේෂයෙන්ම සැහැල්ලු සිතින් යුක්තව. ඔබ මොහොතින් මොහොත සැහැල්ලුවට පත්වෙන කෙනෙක් බවට මේ මොහොතේ පත් වෙන්න. ඔබ සුළං පාරක් ගන්නවා. ගන්න සුළං පාර මොහොතකින් අතහැරලා යනවා. නැවතත් සුළං පාරක් ගන්නවා. ගත්ත සුළං පාර මොහොතකින් අතහැරලා යනවා. හොඳට දකින්න උත්සාහ කරන්න, අවබෝධ කරගන්න උත්සාහ කරන්න. සෑම මොහොතකම වර්තමානයේ ඔබින් අතහැරෙනවා. වර්තමානය මොහොතක් නෑර ඔබෙන් අතහැරෙනවා. වර්තමානයේ අතහැරෙන දිහා සිහියෙන් බලාගෙන ඉන්න. මේ මොහොත අතහැරෙනවා. මේ වර්තමානයේ දෙස ඔබ බලා සිටින විට මොහොතින් මොහොත ඔබේ වර්තමානය නිරුද්ධ වෙනව ඔබට දැනේවි. ඔබට දැනෙන්නේ දැන් එක කාරණයක් පමණමයි. මේ මොහොතේ සුළං පාර දිහා බලාගෙන ඉන්නකොට මොහොතින් මොහොත මේ සුළං පාර ඔබෙන් අතහැරෙනවා. වර්තමානයේ ගෙවිගෙන යනවා. මේ මොහොතේ ඔබ අවදියෙන් යුක්තව සුළං පාර එන එක දිහා යන එක දිහා බලාගෙන ඉන්නවා. හොඳ සිහියෙන් බලන්න. ඔබේ මේ මොහොත දැන් මේ මොහොත ඔබෙන් ගිලිහි යනවා. මේ මොහොත දැන් ඔබෙන් අතහැරෙනවා. මේ මොහොත ඔබේ වෙනස් වෙනවා. හරියට ගඟක් ගලනවා වගේ. ගඟක් නතර වෙලා තියෙන්නේ නැහැ. ඒ විදිහට ඔබට නතර වෙලා ඉන්න බෑ. මේ මොහොත ගෙවිලා යනවා. අතහැරිලා යනවා. වර්තමානය නිරුද්ධ වෙනවා. දකින්න. මේ මොහොත අල්ලන්නට බෑ. ගෙවිලා යනවා. මේ මොහොත අල්ලන්නට බෑ. ගෙවිලා යනවා. මේ මොහොත ඔබේ නිරුද්ධ වෙලා යනවා. දකින්ටේදී පුදුමාකාර සැනසීමක් ඔබේ හිතට දැනේවි. මේ මොහොතේ ප්‍රඥාව පහළ කරගන්න. මේ මොහොත නිවැරදිව දැකීමෙන් මේ මොහොත සම්බන්ධයෙන් ඔබ තුල ප්‍රඥාව පහළ වෙනවා. ඒ ධර්මතාවය හොඳින් අත්විඳින්න. මේ දැන් මේ මොහොත ඔබෙන් ගෙවිලා යන විට ඔබට මොහොතක්වත් පවතින්න බෑ කියන ධර්මතාවය ඔබට අවබෝධ වේවි. මට මොහොතක්වත් පවතින්නට බෑ.
ඒ තරම් වේගින් මම වෙනස් වෙනවා. මට මොහොතක්වත් පවතින්නට බෑ මේ ලෝකේ. මෙතන පවතින්නේ වෙනස් වීමක් පමණමයි. පින්වත්නි, ඔබ මේ මොහොතේ හිමි නමක් බවට පත් වෙන්න. ඒ කිව්වේ හිමි ඔබට හිමි නමක් විතරයි. හිමි නමක් විතරයි. වෙන කිසිම දෙයක් ඔබට හිමි නෑ. හිමි නම් විතරයි. නාම රූප කියලා අපි කතා කරනවා. රූප සියල්ල මත හැරලා දාන්න. නමක් විතරයි. නමක් විතරක් නිසා බැඳීමක් නෑ කිසිම දෙයක් එක්ක. කිසිම දෙයක් එක්ක සම්බන්ධයක් නෑ. ඔබ හිමි නමක් බවට පත් වෙන්න. මන් මගේ කියා මේ මොහොතේ ඔබට අල්ලගන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. කිසිම දෙයක් නෑ මේ මොහොතත් ගෙවිලා යනවනේ. මේ මොහොතත් අතහැරිලා යනවනේ. එහෙනම් ඔබ මොනවද මගේ කියලා ඔබට අල්ලගන්න තියෙන්නේ? මේ මොහොතවත් නැත්තම් අන්න පින්වත්නි ඔබේ හිත ඔතනින් ඉදිරියට අරයි යන්න. හිමි නමක් විතරයි. පින්වත්නි අපි භාවනාවෙන් සුවිශේෂී ගමනක් යන්නට මේ මොහොතේ සූදානම්. ඔය ධර්මතාවයත් අවබෝධයේ යුක්තව භාවනාව මම මෙතනින් ඉදිරියට අරන් යනවා. විදර්ශනා නුවණ හොඳට පාවිච්චි කරන්ට විදර්ශනාව හොඳින් පාවිච්චි කරන්ට සම්මුතියෙන් මිදෙන්න පරමාර්ථය දකින්ට විමර්ශනය කරන්ට විදර්ශනාව කරන්න පින්වත්නි ඔබ මේ ලෝකේ පහළ වුණාට පස්සේ ඔබ තුල මන් මගේ කියලා විශාල ලෝකයක් හැදුනා නේද? මන් මගේ කියලා විශාල ලෝකයක් හැදුනා නේද? ඒ ලෝකය දකින්න විශාල පහුරක් හැදුනා. තුන් දවස් ඉඳන් මේ මොහොත දක්වා මොනතරම් මම මගේ කියන ලෝකයක් හැදිලා තියෙනවා. රූප බලලා, ශබ්ද අහලා, ස්පර්ශ කරලා දැනගෙන බැඳීම් තුලින් සම්බන්ධතාවයන් තුලින් මම මගේ කියලා විශාල ලෝකයක් දැනිලා තියෙනවා. මේ මම මගේ කියලා තැනුණු ලෝකය දකින්න තේරුම් ගන්නට මේ මොහොතේ ඔබේ නමට ඔබ මොනතරම් ඇලිලා ඉන්නවද? ඔබේ රූපෙට මොනතරම් ඔබ ඇලිලා ඉන්නවද? ඔබේ ශරීරයට මොනතරම් ඔබ ඇලිලා ඉන්නවද? ඔබේ ඇඳුම් පැළඳුම් වලට මොනතරම් ඔබ ඇලිලා ඉන්නවද? ඔබේ කොණ්ඩෙට ඔබ මොනතරම් ඇලිලා ඉන්නවද? ඔබ කන කෑම බීම වලට මොනතරම් ඔබ ඇලිලා ඉන්නවද? ඔබේ පරම්පරාවට ඔබ මොනතරම් ඇලිලා ඉන්නවද? පරම්පරාවෙන් ආපු නමට වාසකමට ඔබ මොනතරම් ඇලිලා ඉන්නවද? දෙමව්පියන්ට, සහෝදරයන්ට, නෑදෑයන්ට, මිත්‍රයන්ට, බුදුදහමට, රැකියාවට, මිල මුදල් වලට, ආභරණ වලට වචනෙන් කියන්න තරම් බැරි තරම් මහා විශාල පහුරකට කන්දකට ඔබේ සිත මේ මොහොතේ ඇදිලා තියෙනවා. මගේ කියලා විශාල ලෝකයක්
ඔබ තුල මේ මොහොත වෙද්දී නිර්මාණය වෙලා තිබෙනවා. පින්වත්නි මේ මන් මගේ කියලා තනුණු මේ මහා ලෝකයට මේ විශාල මහා පහුරට මේ මොහොතේ වටිනා උතුමන් වහන්සේ නමක් වැඩම කරවන්නට ඕන. මන් මගේ කියා ලෝකයක් මා හිමි. හිමි නම කිව්වා වගේ. මා හිමි, Tamanට හිමි. ඔබ තුල තියෙන විශාල මේ ලෝකයට මම මගේ කියන ලෝකයට මේ මිහිඳු මා හිමි වැඩම කරවන්න. ඔබේ ලෝකයට වැඩම කරන මිහිඳු මේ මා හිමි තමයි ඔබට හිමි එකම දේ තමයි පින්වත්නි. ත්‍රිපිට රත්නය. මේ මිහිඳු කියන මහා ලෝකයට ඔබ තුල තියෙන මහා ලෝකේ යට හිමි දෙයක් තියෙනවා නම් පින්වත් ඒ ත්‍රිවිධ රත්නය විතරමයි. බුද්ධ රත්නය වැඩම කරවන්න. ධම්ම රත්නය වැඩම කරවන්න. සංඝ රත්නය වැඩම කරවන්න. මේ මන් මගේ කියන ලෝකයට මේ තුනුරුවන් වැඩම කරවන්න. ඔබේ ලෝකයට තුනුරුවන් වැඩම කරවලා මේ මොහොතේ හොඳට ඔබේ හිත දිහා බලන්න. හිත තණ්හාව නැමැති මුවා පසුපස්සේ සිතුවිල්ල නැමැති දඩයක් කරු දුන්නක් කීයක් කරන් දුවනවා. තණ්හාව පස්සේ ඔබේ සිතුවිල්ල දුවනවා. එහෙට දුවනවා මෙහෙට දුවනවා. තණ්හාව එහෙට පනිමින් දුවනවා. තණ්හාව එහෙට තව පැත්තකට පනිමින් දුවනවා. ඒ දුවන තණ්හාව පිටිපස්සේ ඒ තණ්හාව දැහ ගන්න ඒක පිටිපස්සේ දුවනවා පින්වත්නි. ඒක පිටිපස්සේ දුවනවා. ඔබේ සිතුවිල්ල. අපි හිතමු මේ තණ්හාව අල්ලගත්තා කියලා. අල්ලගත්තාම මොකද කරන්නේ? ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ අපි උද්‍යාමයෙන් ප්‍රීතිය යුක්තව අපි මේ අල්ලගත්ත දේ අපි භුක්ති විඳිනවා. අපි තණ්හාවෙන් ගිහිල්ලා දුරකථනයක් මිලදී ගන්නවා. මොකක්ද මෙතන මේ වෙන්නේ? මේ දුරකථනය අපි දැහ ගන්නවා. දැහැගත්තට පස්සේ බොහොම ආස්හාවෙන් මේක භුක්ති විඳිනවා. ඇඳුමක් පස්සේ සිතුවිල්ල දුවනවා. ඒ ඇඳුම දැහ ගන්නවා. ඒකල අපි මහා ලොකු දඩයමක් කරගත්තා වගේ අපි ඒක භුක්ති විඳිනවා. සිතුවිල්ල විවිධ දේවල් පස්සේ දුවමින් ඒ දේ දැහ ගන්නවා. කවුද දකින්නේ? මම මගේ කියන ලෝකය තුල උඩ ඉන්න බුද්ධ රත්නය දකින්නවා මේ මොහොතේ වෙනදී. ඔබේ සිතුවිල්ලේ හැසිරීම දකින්න. සිතුවිල්ල හැම වෙලේම දුවලා ගිහිල්ලා මොකක් හරි එකක් අල්ල ගන්නවා. ඒක මගේ කරගෙන ජීවත් වෙනවා. ආපහු මේ සිතුවිල්ල දුවලා යනවා මොකක් හරි එකක් පස්සේ. මේ යන්නේ මොකක් පස්සේද? තණ්හාව පස්සේ යන්නේ. ඒ දේ දැහැගෙන ඒක මගේ කරගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා. මේ දේ පින්වත්නි ඔබේ බුද්ධියට වැටහෙන්නට ඕනි. බුද්ධියෙන් මේ ධර්මයේ දැක ගන්නට ඕනි පින්වත්නි.
මේ සිතුවිල්ල ඔබේ ලෝකේ රජ වෙලා ඉන්නේ. සිතුවිල්ල තමයි ඔබේ ලෝකය පාලනය කරන්නේ. මේ කාරණය දකින්න පින්වත්. ඔබේ ලෝකයේ රජු ඔබේ සිතුවිල්ල. හැබැයි යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ඔබේ ලෝකයේ ත්‍රිවිධ රත්නය බවට පත් කරන්නට අන්න පින්වත්නි ඔබ දිනු. අපි හිතමු මේ මොහොතේ ඔබේ ලෝකයේ රජු සිතුවිල්ල. සිතුවිල්ල තණ්හා පස්සේ දුවනවා හැමතේම අමතක කරලා දාලා. හොඳට බලන්න මේ දේ බොරුද කියලා. සිතුවිල්ල යමකට ආසාවෙල ඒක පස්සේ දුවනකොට ඔබට මොනවද මතක මෙලව දෙයක් මතක නැහැ සියල්ල අමතකයි පින්වත්. ඔබේ සම්පූර්ණ අවධානය අර තණ්හාව කෙරෙහි පවතින්නේ. හරියට මුවා පිටිපස්සේ මුවා දඩයන් කරගන්නට දුවනවා වගේ මේ ඔක්කොම අමතකයි. ගල් මුගුරු උඩින් පැනමින් දුවගෙන යනවා මුවා පසුපස්සේ මේ සියල්ල අමතකයි පින්වත්. කවුද මේ දුවන්නේ? ඔබේ ලෝකයේ රජු සිතුවිල්ල. පින්වත්නි දැන් මේ සිතුවිල්ල දුවගෙන යනවා. දුවගෙන යනවා දකින්නවා කවුද? ඔබේ ලෝකේ මේ පවුර උඩ වැඩම කරවලා ඉන්න බුද්ධ රත්නය දකින්නවා. මිහිඳු මාහිමියන් වහන්සේ දකින්නවා මේ සිද්ධිය. සිතුවිල්ල යමක් පසුපස්සේ දුවනවා. මේ සිතුවිල්ලට ආමන්ත්‍රණය කරනවා පින්වත්නි. මේ සිතුවිල්ලට ආමන්ත්‍රණය කරනවා. ඔබත් ඔබේ සිතුවිල්ලට ආමන්ත්‍රණය කරන්න. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා නිදාකතා සිතුවිල්ලට කියනවා පින්වත්නි සමනාමයන් මහරජ සමණය වෙන්න දමණය වෙන්න සචිත්ත පරියෝදපණන් මේ තණ්හාව පිටිපස්සේ දුවන එක නතර කරන්න සිතුවිල්ල පසුපස්සේ දුවන එක නතර කරන්න සමනාමයන් මහරජ මේ තමන්ගේ ලෝකේ රජ වෙලා ඉන්න මේ සිතුවිල්ලට කියනවා සමණය වෙන්න දමණය වෙන්නට කියලා සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා ඔබ මේ බුද්ධිය විසින් දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ බුද්ධිය විසින් පෙන්වලා දෙන යථාර්ථය අවබෝධ කරගන්නට සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න තමේව අනුකම්පාය ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබ ඉන්න ඔබේ මම මගේ කියන ලෝකේ ඇලිලා ඉන්න ඔබ කෙරෙහි අනුකම්පාවෙන් තමේව අනුකම්පාය කොහෙද තමේව අනුකම්පාය ජම්බුදීපා දාගතා බුද්ධිය ජම්මුනේ කොහෙද ජම්බුද්වීපේ ජම්බුද්වීපේ කොහෙද තියෙන්නේ මේ මොහොතේ මම මේ කතා කරන ජම්බුද්වීපේ අර බුද්ධිය වැඩම කරවලා ඉන්නේ පින්වත්නි මේ මොහොතේ ඔබේ බුද්ධිය කොහෙද ඉන්නේ ජම්බුද්වීපේ බුද්ධිය පහළ වුණු තැන තමයි ජම්බුද්වීපේ වෙන්නේ බුද්ධිය ජම්ම වුණු තැන ජම්බුද්වීපේ බවට පත් වෙනවා ඔබේ බුද්ධිය ජම්ම වුණේ කොතනද මේ මොහොතේ නම් මේ මොහොතේ ඔබ එතන ජම්බුද්වීපේ බවට පත් වෙනවා සිදුහත් කුමාරයාගේ බුද්ධිය පහළ වුණේ කොතනද එතන භූමියද ජම්බුද්වීපේ විදියට සලකනවා භූමිය. නමුත් මේ මොහොතේ ඔබේ බුද්ධිය පහළ වුණු තැන කොතනද?
එතන ඔබේ ජම්බුද්දීපය හට ගන්නවා. තමේ අනුකම්පාය ජම්බුද්දීපය බුද්ධි ජම්ම වුණු තැන ඉඳන් මම මේ ඉන්නේ. ඔබේ බුද්ධි ජම්ම වුණේ කොතනද පින්වත්නි? සමහර විට මේ භවයේ නෙවෙයි වෙන්නට පුළුවන්. එහෙත් අතීත සසර දවසක වෙන්නට පුළුවන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවසක ඔබේ බුද්ධිය ජම්ම වුණා වෙන්නට පුළුවන්. ඒටත් ඈත අතීතයක ඔබේ බුද්ධිය ජම්ම වුණා වෙන්නට පුළුවන් පින්වත්නි. ඒ බුද්ධිය ජම්ම වුණු තැනේ සිට ඔබ ධර්මයේ ශ්‍රවණය කරමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවල හැසිරෙමින් ප්‍රඥාව පහළ කරගනිමින් ඔබ පින්වත්නි මේ ගමන් කරනවා ධර්මයේ ප්‍රගුණ කරමින් ඉදිරියට. අන්න පින්වත්නි බුද්ධිය කොහින්දද මේ ඉන්නේ? ජම්බුද්දීපය බුද්ධිය ජම්ම වුණු තැනේ ඉඳන්. ඒ කියන්නේ කොතනද කියන්න බෑ. සැහැණ දුර අතීතයක. නමුත් පින්වත්නි හරියට බවුන් වැළුවොත් ඒ බුද්ධිය ජම්ම වුණු තැන ඔබට අවබෝධ කරගන්නට පුළුවන්. අන්න මේ බුද්ධිය උතරාත්මයේ මේ තණ්හාව පිටිපස්සේ දුවන සිතුවිල්ලට කියනවා. සිතුවිල්ල දුවන එක නතර වෙන්න, දමනය වෙන්න. දමන වෙලා මම මේ කියන ධර්මය අහන්න කාටද මේ කියන්නේ? සිතුවිල්ලට. ඔබ කියන්නේ ඔබේ සිතුවිල්ලට. මොනවද කියන්නේ මේ සිතුවිල්ලට? මම ආවේ ඔබ කෙරේ අනුකම්පාවෙන්, ওই සිතුවිල්ල කෙරේ අනුකම්පාවෙන් ආවේ. කොහේ ඉඳන්ද? මම බුද්ධිය පහල කරගත්ත තැන සිට මම මේ එනවා. කාට බණ කියද? සිතුවිල්ලට බණ කිය. ඔබත් කරන්න ඕනේ ওই දෙයමයි. ওই සිතුවිල්ලට බණ කියන්න. සිතුවිල්ලට ධර්මයේ පහදලා දෙන්න, තේරුම් කරලා දෙන්න. මොකද ওই සිතුවිල්ල දන්නේ නැහැ ධර්මයේ. එයාට එක විදිහකට ඉන්න බෑ. ওই සිතුවිල්ල දුවනවා එහෙම. කොහෙද මේ දුවන්නේ? තණ්හාව පිටිපස්සේ. පින්වත් මේ සිතුවිල්ල ටිකක් দমনය වෙනවා. ටිකක් দমনය වෙනවා. වැඩි দমনය වෙන්නේ නැහැ. හැබැයි මේ බුද්ධිය දේශනා කරන ධර්මය අහන්න මේ සිතුවිල්ල සූදානම් වෙනවා. මේ මොහොතේ ඔබේ බුද්ධිය ධර්මයක් දේශනා කරා. ඔබේ සිතුවිල්ල ඒ බුද්ධිය ඉදිරියේ දනින් නමන සචිත්ත පරියෝදපනක් කරන්න. ඒ බුද්ධිය දේශනා කරන ධර්මයේ දැන් සිතුවිල්ල අහන්නට සූදානම් වෙනවා. පින්වත්නි, එදා මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. චුල්ලහත්ති කියලා කියන්නේ, චුල්ල කියන්නේ පොඩි, හස්ති කියලා කියන්නේ ඇතෙක්. පොඩි ඇතෙක් ගැන දේශනා කරනවා. ඊට මැත්තේ මේ සිතුවිල්ල ප්‍රඥාවන්තද බලනවා පින්වත්නි. බුද්ධිය ප්‍රශ්නයක් අහනවා මේ සිතුවිල්ලකින්. ප්‍රඥාවන්තද බලන්න. ඔව් මේ සිතුවිල්ල ප්‍රඥාවන්තයි, තර්කානුකූලව විමර්ශනීය යුක්තව යමක් තේරුම් ගන්නට පුළුවන් පින්වත්නි. අන්න පින්වත්නි මා මේ කරන භාවනාවත් ඔබට වැටහෙන්නේ ඔබ ප්‍රඥාවන්ත නම් විමනයි පින්වත්නි. ඔබ විමර්ශනීය බුද්ධිය යුක්තව මේ දේ අවබෝධ කරගන්න මේ මොහොත දකින්න. චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ කියනවා මේ ඇති විශාල ඇතෙක් ගියපුවාම ඇතා පිට කහපු තැන් තියෙනවා, අඩි සලකුණු තියෙනවා. ඒ වටපිටාවෙන් විශාල ඇතෙක්ද ගියේ, පොඩි ඇතෙක්ද ගියේ කියලා පින්වත්නි තේරුම් ගන්නට පුළුවන්. පින්වත්නි ඔබ මේ ලෝකයේ මිනිස්සෙක් කියලා ඉපදුනා. ඔබ මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ ඔබ කරේම නම් පින්වත්නි අර දුන්නක් අරගෙන දුවන මුවන් පස්සේ දුවපු එකන පින්වත්නි ඔබේ ජීවිතයේ ඔබ කරපු දෙයක් නෑ පින්වත්නි. ඔබේ ජීවිතයේ කාලකන්ණි ජීවිතයක් ඔබ ගත කරලා තියෙන්නේ. ඒ කාලකන්ණි කියන්නේ ඔබ කාලය කාලා දමන එක විතරමයි කරලා තියෙන්නේ. ඔබ ඔබේ ජීවිතයට මුකුත් කරගෙන නෑ.
ඔබ මේ ලෝකයට සමාජයට මුකුත් කරලා නැහැ පින්වත්නි. මිනිසුන්ගේ හිතසුව පිණිස මුකුත් කරලා නැහැ. Taman වෙනුමුත් මුකුත් කරලා නැහැ පින්වත්නි. කාලකන්ණි ජීවිතයක් ගත කරලා තියෙනවා. මං හිතන්නේ එහෙම කවුරුත් මෙතන නැති කියලා. පින්වත්නි මේ මොහොතේ ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ මම නෙවෙයි ගෞතම ගුරුතුමා නෙවෙයි. ඔබේ ලෝකයට වැඩිය මිහිඳු මාහිමි එහෙම නැත්නම් බුද්ධිය තමයි ඔබේ අර සිත් දුවන සිතුවිල්ලට මේ මොහොතේ ධර්මයේ දේශනා කරන්නේ. සිතුවිල්ලට කියනවා ඔබේ ජීවිතය නම් ඔය මුවන් පස්සේ දුවන එක නම් ඔබේ ජීවිතය ඔය ජීවිතේ කාලකන්ණි ජීවිතයක්. කවුද කියන්නේ මේ? මම නෙවෙයි කියන්නේ පින්වත්නි. ඔබේ බුද්ධියයි ඔබේ අර සිතුවිල්ලට කියන්නේ. මම නෙවෙයි. පින්වත්නි මේ සිතුවිල්ල මේ කියන හැම බණපදයක්ම අහුදින් ශ්‍රවණය කරනවා. සිතුවිල්ල ඔබ හරි මකට ආවොත් ඔබට විශාල දෙයක් කරන්නට පුළුවන්. ඔබ වැරදි මඟට ගියොත් ඔබට විශාල විනාශයක් ඔබ තුල කරගන්නට පුළුවන්. ඇයි? සිතුවිල්ලයි ඔබව පාලනය කරන්නේ. සිතුවිල්ලයි ඔබේ ලෝකේ රජු. හොඳ පැත්තට ආවොත් එහෙමයි නරක පැත්තට ගියොත් එහෙමයි. මේ සිතුවිල්ලට කියනවා සිතුවිල්ල ඔබ දඟකාරයි ඔබට මොහොතක්වත් එක විදියකට ඉන්නට බෑ. සිතුවිල්ල ඔබට මොහොතක්වත් එක විදියකට පවතින්නට බෑ. ඔබ නොසන්සුන්. සිතුවිල්ල ඔබේ ස්වභාවය ආසාවෙන් පිරීලා. පින්වත්නි ඔය සිතුවිල්ලට අපි නිවැරදි මාර්ගය පෙන්වන්නට ඕනේ. පළමු කොට සිතුවිල්ල ඔබ සරණ යන එකම කෙනා බවට පත් වෙන්නේ කවුද? සිතුවිල්ලගෙන් ප්‍රශ්නයක් අහනවා. සිතුවිල්ල ඔබ සරණ යන්නේ කවුද? තණ්හාවද? රාගයද? ද්වේෂයද? මෝහයද ඔබ සරණ යන්නේ? හැබැයි පින්වත්නි මේ මොහොත වෙද්දී ඔබේ සිතුවිල්ල සරණ යන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි පමණමයි. පින්වත්නි මේ රාග, ද්වේෂ, මෝහ සරණ යන මේ සිතුවිල්ලට මිහිඳු මාහිමියන් අලුත් සරණක් දෙනවා පින්වත්නි. සිතුවිල්ල මින් ඉදිරියට ඔබ කවදාවත් රාගය සරණ යන්නට එපා. එහි කෙලවරක් නැහැ. ද්වේෂය සරණ යන්නට එපා. එහි කෙලවරක් නැහැ. විපතක්මයි ඔබට උදා වෙන්නේ. මෝහය සරණ යන්නට එපා. ඔබ ඔබේ දැස් දෙක අන්ධ කරගත්තා වගේ වැඩක්. කවදාවත් ඒ දේ කරන්නට එපා. සසර මහා විපතක් පමණයි උදා වෙන්නේ. පින්වත්නි මේ සිතුවිල්ල මේ ධර්මයේ තේරුම් ගන්න. මේ සිතුවිල්ල අහනවා ස්වාමීනි මා කවර කෙනෙක් සරණ යා යුතුද? කවර කෙනෙක් සරණ යා යුතුද? පින්වත්නි මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නට බුද්ධියක් හැකි බුද්ධියක් ඔය සියල්ලෝකෙම ළඟ තිබෙනවා. ඒකයි බුද්ධ රත්නයේ ජීවමානයි කිව්වේ. ඔය හැමෝගෙම ළඟ බුද්ධියක් තියෙනවා. අපි ඒ බුද්ධිය සරණ ගියොත් විතරයි හම්බ වෙන්නේ. අන්න පින්වත්නි ඔබ ඔබේ සිතුවිල්ලට කියන්න සිතුවිල්ල ඔබ ආයි කවදාවත් රාග දේශ මොහ සරණ යන්නට එපා. සිතුවිල්ල ඔබ බුද්ධිය සරණ යන්න. සිතුවිල්ල ඔබ කවදාවත්
මේ රාග දේශ මොහ සරණ යන්නේ නැතිව ඔබේ බුද්ධියට අවබෝධ වෙන ධර්මයේ සරණ යන්න සිතවිල්ල ඔබ සරණ යන්න සංඝ ගුණ මහා සංඝ ගුණ ගොඩක් තිබෙනවා. ගුණයන්ගේ යුක්ත කෙනෙක් බවට පත් වෙන්න ගුණ සරණ යන්න අන්න පින්වත් මේ සිතවිල්ල රාග දේශ මොහ වෙනුවට බුද්ධ රත්නය සරණ කරගන්නවා, ධම්ම රත්නය සරණ කරගන්නවා, සංඝ රත්නය මේ මොහොතේ සරණ කරගන්නවා. මේ මොහොතේ මේ තුනුරුවන් මේ මොහොතේ පින්වත්නි ජීවමානව මේ මොහොතේ මහා සද්ධාවෙන් යුක්තව සරණ කරගන්නවා. සරණ කරගත්ත ගමන් පින්වත්නි රාග දේශ මොහ නැති වෙලා යනවම නෙවෙයි, නමුත් මගෙන් ඈත් වෙනවා ඒ දේ. මගේ සිතුවිල්ලෙන් ටිකක් දුරකට යනවා. නාම රූප දෙන්න කැඩෙනවා. නාම ගොඩකුයි රූප ගොඩකුයි විතරයි මේ ලෝකයේ තියෙන්නේ. අද විද්‍යාවෙනුත් මේ දේ හොයාගෙන තියෙනවා. මේ ලෝකයේ තියෙන්නේ පින්වත්නි ශක්ති ගොඩකුයි පදාර්ථ ගොඩකුයි විතරයි. ශක්තියට කියනවා නාම කියලා, පදාර්ථයට කියනවා රූප කියලා. අන්න මේ සිතුවිල්ලට ධර්මය අවබෝධ වෙනවා. තුනුරුවන් සරණ යනකොට මේ ලෝකයේ පවතින්නේ නාම ගොඩකුයි රූප ගොඩකුයි විතරයි කියලා. රාග දේශ මොහ ඈත් වෙනවා. ධර්මය දකින්න පින්වත්නි මේ සිතුවිල්ල මේ මොහොතේ පින්වත්නි සෝවහන් ඵලයටපත් වෙනවා. මේ යථාර්ථ ධර්මය අවබෝධ කරගන්නවා මේ සිතුවිල්ල. පින්වත්නි මේ සිතුවිල්ල දැන් තුනුරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත් වෙනවා. තුනුරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත් වෙනවා. හරියට ඡණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වුණා වගේ මෙයා ධර්මයේ කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන්ට පවා ප්‍රිය වුණු කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි ඔබේ සිතුවිල්ලත් මේ මොහොතේ තුනුරුවන් සරණ ගිහින් නාම රූප දෙන්න අවබෝධ කරගෙන රාග දේශ මොහ තමන්ගෙන් ඈතට ගිහින් ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් අවබෝධ කරගත්ත දෙවියන්ට පවා ප්‍රිය වූ සිතුවිල්ලක් බවට පත් වෙනවා. පින්වත්නි මේ සිතුවිල්ල මොකද්ද දැන් කරන්නේ? මේ සිතුවිල්ලට පුදුමාකාර ප්‍රීතියක් දැනෙනවා. පුදුමාකාර ජයග්‍රහී ස්වභාවයක් දැනෙනවා. ඒ ජයග්‍රහී ස්වභාවය ඒ ප්‍රීතිය පින්වත්නි වචනෙන් කියලා නිම කරන්නට බෑ පින්වත්නි. සැබෑ රජකම ලැබුණේ දැන් කියලා මේ සිතුවිල්ලට දැනෙනවා. මේ තාක් මම රජ වෙලා ඉඳලා තියෙන්නේ කාගේද? රාගයේනේ මම රජ වෙලා ඉඳලා තියෙන්නේ. ද්වේෂයේ මෝහයේ මම රජ වෙලා ඉන්නේ. මේ මොහොතේ දැන් මම මගේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වෙලා මගේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වෙලා මගේ ධර්මදීපයේ රජු Taman බවට පත් වෙනවා. ඔබේ ලෝකයේ ධර්මදීපයක්ද බලන්න. ඔබේ හැමතැනම ධර්මයේද තියෙන්නේ. ඔබ පටන් ගන්නකොටම කිව්වා මම මගේ කියලා ලෝකයක් තියෙනවා බලන්න කියලා. ඔබේ නම, ගම, ජාතිය, මිල මුදල් මේ ඔක්කොම මගේ කියන දේවල් දැන් පින්වත්නි මොකක්ද දැන් මේ සිතුවිල්ල? දැන් රත්තරන් බඩු පස්සේ දුවන්නේ නැහැ. දැන් ඇදුම් පිටිපස්සේ දුවන්නේ නැහැ. දැන් මොකක් පිටිපස්සේ දුවන්නේ? පින්වත්නි දැන් රත්තරන් බඩු දකින්නකොට ඒ තුල ධර්මයක් දකින්නවා, ඇඳුම් දකින්නකොට ඒ තුල ධර්මයක් දකින්නවා. හැම එකක්ම පින්වත්නි කමඨහන් බවට පත් වෙනවා.
ඔබේ නමට, ඔබේ වාසකමට, ඔබේ කුලයට, ඔබේ ජාතියට ඔබ අහු වෙන්නේ නැහැ. දකින්නවා පින්වත්නි ඒවා ධර්මයෙන්. අන්න පින්වත්නි මේ මගේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වෙනවා. ලස්සනයි කියලා දෙයක් දැක්කාම කොහොමද මේ දේ ලස්සන මට උනේ කියලා බලනවා. අන්න පින්වත්නි ඔබේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වෙලා. ගැටෙන දෙයක් ආපු ගමන් කොහොමද මම ගැටුනේ කියලා බලනවා පින්වත්නි. අන්න ඔබේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වෙලා. තරහක් ආපුවම කොහොමද තරහ ආවේ, කොහොමද මම මේ තරහ නිරෝධ කරගන්නේ කියලා බලනවා. අන්න පින්වත්නි ඔබේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වෙලා. හැම දෙයක්ම කමඨහන් බවට පත් කරගෙන හැම දෙයක්ම ධර්මතාවයන් බවට පත් කරගන්නට මේ හිත පටන් ගන්නවා පින්වත්නි. හැම මොහොතකම ධර්මතාවයක් දකින්න කෙනෙක් බවට පත් වෙනවා. හැම මොහොතකම මේ සිතුවිල්ල මුවා පස්සේ දුවපු සිතුවිල්ල දැන් හැම මොහොතකම දැන් දුවන්නේ පින්වත්නි ධර්මතාවයක් හොයාගෙන ධර්මතාවයක් අවබෝධ කරගන්නයි මේ සිතුවිල්ල දැන් දඟලන්නේ. අන්න පින්වත්නි සෝවාන් ඵලයටපත් වුණු හිත අන්න දැන් මේ හිත කොහෙද යන්නේ මේ බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං මේ සරණ තුන යනවා හැරෙන්න මේ සිතුවිල්ලට වෙන සරණක් මේ තුන් ලෝකෙම නැහැ පින්වත්නි. පින්වත්නි මේ දේ අවබෝධ කරගත්ත මේ සිතුවිල්ල දැන් මෙයාට වෙන කරන්න දෙයක් නැහැ. මොකද්ද දැන් මෙයා කරන්නේ? කරුණු දෙකයි කරන්න පින්වත්නි. තමාගේ ලෝකයේ තුල ධර්මීය දකින්න එකක්. තමාගේ ලෝකයේ තුල තමා නැවත නැවත ධර්මීය දකින්න එක. ධර්මීය දකින්න එක ධර්මීය දකමින් නිරෝධ වෙන එක මාර්ගයක් එක දෙයක්. තව එක දෙයක් මෙයා තෝරගන්නවා. ඒ තමයි පින්වත්නි. මේ දෙයට එන්නට බැරි වුණු අය තාමත් අර මුවා පස්සේ දුවන මිනිස්සුන්ට මේ ධර්මයේ කියලා දෙන්න කටයුතු කරනවා. ඒ අයත් මේ ධර්ම මාර්ගයට ගන්නට කටයුතු කරනවා පින්වත්නි. මෙන්න මේ දෙක විතරයි පින්වත්නි. මෙයාගේ ජීවිතේ බවට පත් වෙන්නේ. මෙයා කටයුතු කරන්නේ. තමාගේ ලෝකය ධර්මදීපයක් බවට පත් කරගන්න එකත් අනිත් අයටත් මේ මාර්ගය කියලා දෙන එකත් මේ පැත්තට නැඹුරු කරන එකත් පින්වත්නි. අන්න පින්වත්නි මිහිඳු මාහිමිව වැඩියා මේ දුවන සිතුවිල්ල দমনය කරා මේ සිතුවිල්ල තුනුරුවන් සරණ ගියා සෝහන් ඵලයට පත් වුණු උපාසකෙක් බවට පත් වුණා. ඔබේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වුණා. ඔබේ ලෝකයේ ධර්මදීපයක් බවට පත් වෙලා අන් අයද ඊතර කරන කෙනෙක් බවට පත් වුණා. ඉතින් පින්වත්නි මේ පොසොන් දිනේ මේ උතුම් වූ ශ්‍රේෂ්ඨ පරමාර්ථ භාවනාව ඔබේ ජීවිතය තුළ ස්ථාපිත කරගන්න පින්වත්නි මේ මොහොතේ දැන් ඔබට තමයි පින්වත්නි අද දවස සැබෑ පොසොන් දිනයක් උදා වුණේ. පොසොන් දිනේ අද ඔබේ ලෝකයට අද මිහිඳු මාහිමිය වැඩිය පින්වත්නි. මේ පරමාර්ථ ධර්මයේ සරණ යන්න දන්නේ නැති අය සම්මුති සරණක් යනවා පින්වත්නි. ඒ දේ වැරදි නෑ. ඒ අය සම්මුති සරණ ගිහිල්ලා කවදා හරි දවසක පින්වත්නි මේ පරමාර්ථ සරණ එන්නට සිද්ධ වෙනවා. මොකද සෝවාන් කියන්නේ සම්මුති ඵලයක් නෙවෙයි. නිවන් මාර්ගය කියන්නේ ආර්ය මාර්ගය කියලා කියන්නේ සම්මුති ඵල නෙවෙයි පරමාර්ථ ඵල. පරමාර්ථ ඵල ගන්නට නම් පරමාර්ථ දිශාවකට එන්නට සිද්ධ වෙනවා. අන්න පින්වත්නි ඔබ දිනේ ඔබට අද දවස පොසොන් දිනයක් බවට පත් කරගන්නට පුළුවන් වුණා නම් මේ ධර්මය අවබෝධ වුණා නම් පින්වත්නි ඔබට අද පොසොන් දිනයක් සම්මුතියෙන් නෙවෙයි පරමාර්ථයෙන් පරම අර්ථයෙන් පින්වත්නි
ඒ මහත්ඵල මහානිසංසය පොසොන් දිනය ඔබේ ජීවිතේ රන් අකුරින් ලියවුණු පොසොන් මංගල්‍යයක් බවට අද පත් වේවා පත් වුණා කියලා මම හිතනවා.